විසිවන පරිච්ඡේදය ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ. ආබ්‍රහම් මම්රේ පිවිසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස් කාදේශ් සහ ෂූර් අතර පිහිටි ගෙරාරෙහි කලකට පදිංචි විය. තවද ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරියයි කී බැවින් ගෙරාරෙහි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වා ගත්තේය. එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකට දර්ශනය වී නුඹගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හේයින් නුඹ මැරෙන්නේ යැයි වදාළ සේක. එහෙත් සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන්වහන්සේට කතා කොට ස්වාමිනී ඔබ නිදොස් ජනයා පවා මරණ සේක්ද? ආබ්‍රහම් පවා ඇය තමගේ සහෝදරියයි කීවා නොවේද? ඇවුවද ඔහු ඇගේ සහෝදරයයි කීවාය. මා මේ කළේ හෘදය සාක්ෂියට එකඟව අවංක සිතකිනි කීවේ. දෙවියන් වහන්සේද ස්වප්නයක් මගින් ඔහුට පිළිතුරු දෙමින් සැබවින්ම ඔබ මේ කළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධව පව් කිරීමෙන් මමද නුඹ වළක්වාලීමි. ඇයට අත තැබීමට මා නුඹට ඉඩ නොදුන්නේ ඒ නිසාය. එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවසුවරයෙකු බැවින් ඔහු නුඹ දෙසා යාඥා කරනු ඇත. නුඹ නොමැරෙන්නේය. ඒත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නේ නම් නුඹත් නුඹ සතු සියල්ල නියත වශයෙන්ම මැරෙන බව දැනගන්නයි වදාළ සේක. පසුදින අලුයම අබිමෙලෙක් අවදිව තම සේවකයින්ට අඬගසා ඔවුන් ඉදිරියේ මේ සියල්ල කීවේය. ඔහුද අතිශයින් බිය වූහ. එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා යසයි ඔබ අපට කළ දේ මා පිටත් මාගේ රාජ්‍ය පිටත් මේසා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක්ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක්ද? මේ කිරීමට ඔබ පෙළඹුණේ කුමක් නිසාදැයි ඇසීය. ආබ්‍රහම් උත්තර දෙමින් ඇත්තෙන්ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබා ගැනීමට ඔවුන් මා මරා දමනු ඇතැයි මම සිතුවෙමි. ඒත් සැබවින්ම ඇය මාගේ සොයුරිය. ඇය මගේ මවගේ නොව පියාගේ දුවය. මම ඇය සමග විවාහ වුණි. තවද දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිටවී යන්නට මට සැලැස්සූ විට නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එකම කරුණාව නම් අප යන තැන ඔහු මාගේ සහෝදරයයි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමින් කීය. එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේය. ඒ සමගම බැටළුවන්ද ගව මහිෂයන්ද දාස දාසීන්ද රැගෙන ඔහුට දුන්නේය. තවද අබිමෙලෙක් ඔහු අමතා වෙන්න මාගේ රට ඔබ ඉදිරියේදී ඔබෙහි කැමැති තැනකට ගොස් වදිංචි වන්නේ කීය. තවද රජතුම සාරාට කතා කොට මෙන්න මම ඔබේ සහෝදරයාට රිදී නිදහසක් දුනිමි. එය ඔබ සමග සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේවා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙනාම දැනගන්නෝය කීය. ආබ්‍රහම්ද දෙවියන් වහන්සේට යාඥා කළේය. උන්වහන්සේද අබිමෙලෙක් සූපත් කළසේක. ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරු සම්පත් ලැබෙනසේ ඔවුන් සුවපත් කළසේක. එසේ කළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලුම කාන්තාවන් උන්වහන්සේ වඳ බවට පත් කර තිබුණු හේයිනි. 21 වන පරිච්ඡේදය ඊසාක්ගේ උපත. තවද සමිදානන් වහන්සේ වදාළ පරිදි උන්වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන්වහන්සේ ඇයට දුන් පොරොන්දුව ඉටු කළ සේක. සාරාද පිළිසිඳගෙන දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවාය. ආබ්‍රහම් තම පුත්‍රයාට ඊසාක් යන නම තැබීය. ඊසාක් වන තම පුතුට දින 8ක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්ම ඡේදනය කළේය. ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු 100යකි. සාරාද කතා කරමින් දෙවියන් වහන්සේ මාහි නැසූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමග සිනාසෙනු ඇත. සාරා දරුවන්ට තන කිරි දෙති ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේද? ඔහුගේ මහලුවේහිදී මම ඔහුට පුතෙකු දුනිමි කීවාය. දරුවා වැඩි කිරිවැරුවේය. කිරිවැරූ දිනෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය. හාගර් සහ ඉස්මාኤල් නෙරපා දැමීම. ආබ්‍රහම්ට දාව මිස්ර ජාතික හාගර්ගෙන් ලැබූ ඉස්මාኤල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවාය. එබැවින් ඇය ආබ්‍රහම්ට කතා කොට
මේ දාසියත් ඇගේ පුතාත් එළවා දමන්න. මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමග උරුමකරු නොවිය යුතුයයි කීවාය. ඉස්මායිල් ඔහුගේ පුත්‍රයා වන බැවින් මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත්විය. ඒ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹ හාගර් හා ඉස්මායිල් නිසා කනගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලටම සවන් දෙන්න. ඒ මන්ද නුඹේ පෙළපත ඇතිවන්නේ ඊසාක් මගින්ය. හාගර්ගේ පුත්‍රයාද නුඹටද අප උපන් බැවින් ඔහුටද මම පෙළපතක් දෙන්න වී වදාළ සේක. පසුදින උදේ පාන්දරින් ආබ්‍රහම් නැගිට රොටිද වතුර බෝතලයක්ද ගෙන හාගර්ට දී. දරුවාද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේෂ. ඈද නික්ම ගොස් බේර්ෂෙබා නම් පාලුකරේ මම්මුලා වී ඇවිද්දාය. බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා ඊසරයක් පමණ දුර ගොස් වාඩි වූවාය. දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොමදයි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තාය. දරුවාද කෑගසමින් හැඬුවේය. දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට ඔබ කරදර වී ඉන්නේ කුමක් නිසාද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. නැගිටින්න. දරුවා ඔසවා අතට ගන්න. මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමින් කීවේය. දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවාය. ඈද ගොස් භාජනය පුරවා දරුවාට බීමට දුන්නාය. දෙවියන් වහන්සේද ඒ දරුවා සමග වූ සේක. ඔහු වැඩි පාලුකරේ පදිංචි වී දුන්වායි විය. ඔහු පදිංචි වූ පාලුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිස්ර දේශයෙන් බිරිඳකගෙන දුන්නාය. ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ අතර ගිවිසුම. ඒ කාලයේහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකෝල් සමග වෙත් ආබ්‍රහම්ට කතා කොට ඔබ කරන සියල්ලෙහිදී දෙවියන් වහන්සේ ඔබ සමගය. එබැවින් ඔබ මට හෝ මාගේ දරුමුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත් මා ඔබට දැක් වූ කරුණාව ලෙස මටත් ඔබ විදේශීව වසන මේ දේශයට කරුණාව දක්වන බවට දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නයි කීවේය. ආබ්‍රහම්ද පිළිතුරු දෙමින් මම දිවුරමි කීය. ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක්ගෙන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කළේය. එවිට අබිමෙලෙක් උත්තර දෙමින් මේ කලේ කවුදැයි මම නොදනිමි. ඔබද මේ ගැන මට දැන්වුවේ නැත. මා මේ ගැන ඇසුවෙත් අදයයි කීය. ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේය. මෙලෙස දෙදෙනෙක් විසුමක් පිහිටුවා ගත්හ. තවද ආබ්‍රහම් රැලින් බැටළු දෙනුන් 7 දෙනෙකු වෙන් කළේය. අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට ඔබ මේ බැටළු දෙනුන් 7 දෙනෙක් වෙන් කළේ මන්දැයි විචාලේය. ඔහු උත්තර දෙමින් මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් 7 දෙනා මාගේ අතින් ඔබ බාර ගන්නා පිණිසයි කීය. එබැවින් මේ ස්ථානයට ඔහු බේර්ෂෙබා යන නම තැබීය. මන්ද ඔවුන් දෙදෙනාම එතැන්හිදී දිවුරුම් දුන් බැවිනි. මෙලෙස ඔහු බේර්ෂෙබාහිදී කිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක්ද ඔහුගේ සෙන්පති පීකෝල්ද නැගිට පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ. ආබ්‍රහම්ද බේර්ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැලකොට එහිදී සදාතන දෙවි සමිඳනන් වහන්සේගේ නාමය කියා ආඥා කළේය. ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචිව සිටියේය. 22 වන පරිච්ඡේදය ඊසාක් පූජා කරනු ලැබීම. ඉනික්බිතේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට හඬ ගැසූ සේක. ඔහුද ස්වාමිනී මම මෙහිය කියා උත්තර දුනි. එවිට උන්වහන්සේ නුඹ දැන් නුඹේ පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න. එහි ගොස් මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නයි වදාළ සේක. ආබ්‍රහම් උදෑසනින් නැගිට තම කොටලුවාට සෑදලේ යොදා සේවකයන් දෙදෙනෙකුද සිය පුත් ඊසාක්ද රැගෙන දවන යාග පූජාව සඳහා දරද පලාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත්ව ගියේය. 3 වන දින ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට දුරින් පිහිටි එම ස්ථානයේ දිටීය. එවිට ඔහු සිය සේවකයින්ට කතා කොට කොටලුවා සමග මෙහි නවතින්න. දරුවාද මමද අතනට ගොස් වැඳ පුදාගෙන ආපසු එන්නෙමි කීවේය. මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා
තමාතට ගින්දරද පිහියදගෙන දෙදෙනාම එක්ව යන්නට පිටත් වූහ. මෙසේ යද්දී ඊසාක් තම පිය ආබ්‍රහම්ට තාත්තේ කියා ඇමතූ විට පුතා මම මෙහි යැයි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක් තාත්තේ මෙහි දරත් ඇත ගින්දරත් ඇත. නමුත් පූජාවට බැටළු පැටවෑ කොහේදයි කියා ඇසීය. එවිට ආබ්‍රහම් පුතා දෙවියන් වහන්සේම පූජාව සඳහා අපට බැටළු පැටවා දෙන සේකැයි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනාම ගමන් කළහ. මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට ආබ්‍රහම් පූජාසනයක් ඉදිකර පිළිවරට දර කෑලි තබා තම පුත් ඊසාක් බැඳ පූජාසනය පිට තැනූ දර සෑය මත තැබීය. මෙසේ තබා ඔහු අතදිගු කොට සිය පුතු මරණු පිණිස පිහිය ගත්තේය. එවිට සමිඳුරන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහම් ආබ්‍රහම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කීය. එවිට දූතයා ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේවගරුවේ ඇත්තෙකු බව මට දැන් පෙනේ යැයි පැවසීය. එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටීය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවාගෙන සිය පුත්‍රයා වෙනුවට දවනයාග පූජාවක් මෙන් ඌ පූජා කළේය. තවද ආබ්‍රහම් ඒ ස්ථානයට ජෙහෝවා ජීරේ යන නාමය තැබීය. මීට අද දක්වා සමිඳානන් වහන්සේගේ කන්දේදී සපයන ලදී යන කීම ව්‍යවහාර වේ. සමිඳානන් වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට සමිඳානන් වහන්සේ මෙසේ වදන්නසේකැයි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා ඔබේ එකම පුත්‍රයා පපා මට බෙලි පූජා කිරීමට කැමති වී මෙලෙස ක්‍රියා කළ බැවින් මම බොහෝ සෙයින් ඔබට ආශිර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකාමෙන්ද වෙරළේ බැලිමෙන්ද බහුල වනසේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කර ගන්නෝය. ඔබ මාගේ හඬට කීකරූ බැවින් මෙහි පිට සියලු ජාතීන් ඔබ මගින් ආසිරි ලබන්නෝය කීය. ආබ්‍රහම් පසුව තම සේවකයන් වෙත ආපසු ගිය විට ඔහු සියල්ලෝම නැගිට ගොස් බේර්ෂෙබාවෙහි පදිංචි වූහ. නාහෝර්ගේ පෙළපත ඉනික් විති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි. ඔවුන් නම් පොඩුදුල් පුත්‍රයා වූ ඌෂ්ද, ඔහුගේ සහෝදර වූ පුෂ්ද, ආරම්ගේ පියා වූ කෙමුවෙල්ද, කෙසෙද්ද, හෂෝද, පිල්දාශ්ද, ජිද්ලබ්ද, බෙතුයෙල්දය. මිල්කා ආබ්‍රහම්ගේ සහෝදර වූ නාහෝර්ගෙන් මේ දරුවන් 8 දෙනා ලැබුවාය. තවද බෙතුයෙල්ට තව රෙබෙකා උපන්නාය. නාහෝර්ගේ උපභාර්ය වන රෙව්මා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවාය. 23 වෙනි පරිච්ඡේදය. සාරාගේ අවමගුල. සාරා අවුරුදු 127ක් ආයු වළඳා කානාන් දේශයේ හෙබ්‍රෝන් හෙවත් කීරියත් අර්බාහිදී මිය ගියාය. ආබ්‍රහම් ඈගෙන හඬා වැළපුණේය. පසුව ඔහු ඇයගේ මලසිරුර ළඟින් නැගිට හිත්තිවරුන්ට කතා කොට ආගන්තුකයෙකු මම ඔබ සමග ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මලසිරුරගෙන ගොස් වැළලීම පිණිස මටම උරුමවන ලෙස සොහොන් පොලක් මට දෙන්නයි කීවේය. හිත්තිවරුන් ඔහුට පිළිතුරු දෙමින් ස්වාමිනී අපට සබන් දෙනු මැනවි. ඔබ අප අතර බල සම්පන්න අධිපතියකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගේ බිරිඳ බලලුන් මැනවි. අප අතරින් කිසිවෙක් මල අය වැළලීම සඳහා තමන්ට හිමි සොහොන් පොලක් ඔබට නොදී නොසිටින්නේ යැයි කීහ. ආබ්‍රහම්ද නැගිට දේශවාසී හිත්තිවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට ඔවුන් නමතා මා විසින් මාගේ මියගේ බිරිඳ වැළලීම පිණිස ඔබ කැමති නම් මට සවන් දී ෂොහර පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් කරුණා කර ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියේ හිමි කර දෙන ලෙස කියන්නයි පැවසීය. එප්‍රොන් හිත්තිවරුන් මැද වාඩි වී සිටියේය. හිත්තිය ජාතික ඔහු හිත්තිවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි ආබ්‍රහම්ට කතා කොට ස්වාමිනී එසේ නොවේවා මට සවන් දෙන්න. ඉඩමද එහි ඇති ගුහාවද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි.
ඔබේ මියගිය බිරිඳ එහි වලලුණු මැනවයි කීය. ආබ්‍රහම්ද රටේ ජනයා ඉදිරිපිට නැමී ආචාර කොට ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට ඔබ මට එය දෙන්නට කැමති නම් කරුණාකර මට සවන් දෙන්න. ඉඩ මේ වටිනාකමේ මුදල් මම දෙමි. එය බාරගන්න. මාගේ මියගිය බිරිඳ මම එහි වලලමි කීවේශ. එවිට එප්‍රොන් ආබ්‍රහම්ට උත්තර දෙමින් ස්වාමිනී මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල 400ක් පමණය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක්ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නයි කීය. ආබ්‍රහම්ද ඔහුගේ කීමට එකඟ විය. තවද ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි 400ක් එප්‍රොන්ට කිරා දුන්නේය. මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාවද ඉඩමෙහි හා එය වටකළ මායිම්වල තිබූ ගස් කොළන්ද හිත්තීවරුන් හා නුවර වාසල් දොරටුවෙන් ඇතුළු සියලු දෙනා ඉදිරිපිට ආබ්‍රහම්ට සින්නක් කර කොට දෙන ලදී. පසුව ආබ්‍රහම් කානාන් දේශයේ හෙබ්‍රෝන් නම් මම්රේ ඉදිරියේ වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේය. මෙලෙස ඉඩමද එහි ගුහාවද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සෙන්න කර දෙන ලදී. 24 වන පරිච්ඡේදය. ඊසාක්ගේ විවාහය. ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය. සමිදාන වහන්සේද හැම අතින්ම ඔහුට ආශිර්වාද කොට තිබිණි. ඔහු තමා සතු සියල්ල බලා හදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට කරුණාකර මාගේ කලවය යට නුඹ අත තබන්න. මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත් මාගේ රටට මාගේ ඥාතීන් අතරට නුඹ ගොස් මාගේ පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත් ස්වර්ගයේ දිව්‍යයන් වහන්සේද පොළවේ දිව්‍යයන් වහන්සේද වන සමිඳුරන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි කීවේය. මෙහි කරුවා එවිට ඔහුට කියනුයේ සමහර විට ඒ කාන්තාව මා සමග මේ රට එකමැති වන්නට පුළුවන්. එසේ වුවහොත් ඔබ නික්ම ආරටටම මා ඔබේ පුත්‍රයා ගෙන යා යුත්තේ යසීය. ආබ්‍රහම් උත්තර දෙමින් මාගේ පුතා නම් නැවත එහි නොගෙන යාමට තරයේ සිට ගන්න. මාගේ පියාගේ ගෘහයෙන්ද මාගේ ඥාතීන්ගේ දේශයෙන්ද මාගෙනා මට දිවුරා වදාළ ස්වර්ගයේ දිවි සමිඳුරන් වහන්සේ මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටුව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතුයයි මට වදාළ සේක. නුඹ කැටුවීමට ඒ කාන්තාව අකමැති වූහොත් මා ඉදිරියේ දුන් දිවුරුමෙන් නුඹ නිදහස්ය. ඒත් නුඹ මා පුත්‍රයා නම් එහි යලි නොගෙන යා යුතුයයි කීවේය. එවිට මෙහි කරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේය. ඉන්පසු මෙහි කරුවා තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකුද ඔහු සතුන් සම්පතින් ඉස්තරම්ම කොටසක් දරගෙන පිටත්ව ගොස් මෙසපොතේමියේ නාහෝර නම් නගරයට පැමිණියේය. ඔහු සවස් භාගයේහි කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි නුවරින් පිටත ලිඳ ළඟ තමාගේ ඔටුවන් දන ගැස්වීය. පසුව ඔහු කතා කොට මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දිවි සමිදානන් වහන්සේ මට කරුණා කර විදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා. මෙන්න මම ලිඳ ළඟ සිටිමි. මේ නගරේ කාන්තාවන් දැන් එනු ඇත. මම යම් තරුණියක අමතා කරුණා කර මට වතුර ටිකක් බීමට ඔබේ කලය ඇල කරන්නේ කියම්ද එවිට ඒ තරුණිය බොන්න මම ඔබේ ඔටුවන්ටත් වතුර ගෙනමි කියන්නේද අන්නේ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේවා. මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි කීය. ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කලය තබාගෙන ආවාය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ මිරිකාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුවය. ඒ තරුණිය රූමත්ය. ඈ කන්‍යාංගනාවකි. කිසිම පුරුෂයෙකු සමග සම්බන්ධයක් නොවිය. ඈ ලිඳට බැස කලය පුරවාගෙන උඩට පැමිණියාය. ආබ්‍රහම්ගේ මෙහි කරුවාද ඈ වෙත දිව ගොස් කරුණාකර ඔබේ කලයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නයි කීවේය. භවතාණෙනි බොන්නේ කියමින් ඈ ඉක්මනින් කලය අතටගෙන ඔහුට බොන්න දුන්නාය.
මෙසේ ඈ ඔහුට බොන්න දුන් පසු ඔබේ ඔටුවන්ටත් හුවමනා තරම් වතුර ඇද දෙමි කියා අනික වතුර කලය ගබ ඔරුවේ වත්කොට ඔටුවන් සියල්ලන්ටම වතුර දීම පිණිස නැවත ලිඳට දිව ගියාය. මේ කරුවා දෙනිහඬව ඈදෙස බලාගත් ගමන් සමිඳුරන් වහන්සේ තමාගේ ගමන සාර්ථක කළ සේක්ද නැද්දැයි සිත සිතා සිටියේය. ඔටුවන්ටත් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් බුද්දක්ද ඇගේ අත්වලට වටිනා රන් බලු දෙකක් දමා ඔබ කාගේ දියණියක් දැයි කරුණාකර මට කියන්න. අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයේ ඉඩකඩ නැද්ද යැසීය. ඈද මම නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි. අප ළඟ සෑහෙන තරම් පිදුරු සිව් පවුන්ඩ් දෙන කෑමත් නැවතීමට ඉඩකඩත් ඇතැයි තවදුරටත් කීවාය. ඔහුද හිස නමා සමිඳුරන් වහන්සේට නමස්කාර කොට මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳුරන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ තම කරුණාවත් යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේම ගෙදරට කෙලින්ම මාගෙන ආසේකැයි කීය. තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයේ සිටි අයට කීවාය. රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය. මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැලැන් සිටි නාසාභරණයද ඇගේ අත්වලට දැමූ වලලුද දැක ඒ මිනිසා මට මෙසේ කතා කළේ යැයි ඈ පැවසූ වචන ඇසූ විගසම ආබ්‍රහම්ගේ මේ කරුවා වෙත පැමිණියේය. මේ කරුවාද ළිඳ ළඟ ඔටුවන් සමග සිටියේය. එවිට ලාබන් ඔහු අමතමින් සමිඳුරන් වහන්සේකින් ආසිරිලත් පවතානිනි. පිටත සිටින්නේ මන්ද? ඇතුළට එන්න. මම නිවාසයේද ඔටුවන්ට සිටින ස්ථානයක්ද පිළියෙල කළමින් කීය. මේ කරුවාද නිවසට ඇතුළු විය. එවිට ලාබන් ඔටුවන්ගේ සෑදල දිහා උන්ට පිදුරුද කෑමුද දුන්නේය. තවද ඔහු ආබ්‍රහම්ගේ මේ කරුවාට හා පිරිසට පාදසේදීමට වතුරද දුන්. පසුව ඔහු ඉදිරියේ කෑමට ආහාර තබන ලදී. එහෙත් මේ කරුවා කතා කොට ආහාර වළඳන්නට පළමුවෙන් මා ආකාරිය කියන්න ඕනෑයයි දැන්වීය. ලාබන්ද ඒ කියන්නේයි පිළිතුරු දුනි. එවිට ඔහු මෙසේ කීය. මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි. සමිඳුරන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශිර්වාද කළ සේක. ඔහු දැන් ධනවතකි. උන්වහන්සේ ඔහුට එළු බැටළු පට්ටිද ගව පට්ටිද රන් රිදීද දෙසිදසුන්ද ඔටුවන් හා කොටලුවන්ද දී තිබේ. තවද මාගේ ස්වාමියාගේ බිරිඳ වන සාරා ඇගේ මහලු වයසේ මාගේ ස්වාමියාගෙන් පුතෙකු ලැබුවාය. ආබ්‍රහම් තමන් සතු සියල්ල ඔහුට පවරා ඇත. තවද ඔහුගේ පුදුහට තමා වසන කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක් නොගන්න ලෙස ඔහුගේ පියාගේ ගෙවැසියන් හා ඥාතීන් වෙත ගොස් තම පුතුහට බිරිඳක නොගතහොත් මට සාපයක් වන ලෙසත් ස්වාමියා ඉදිරියේ මාගේ දිවුරුම් ගත්තේය. එවිට මම ඔහු අමතමින් ඒ කාන්තාව මා කැටුවීමට අකමැති විය හැකියයි ආබ්‍රහම්ට කීවෙමි. එවිට ඔහු මට කතා කොට මා සේවය කරන සමිඳුරන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතුහට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතුය. නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස්ය. ඔහු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස්යයි කීවේය. මමද අද ළිඳ ළඟට පැමිණිය මාගේ ස්වාමින් වන ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ඔබ මා යන ගමන සාර්ථක කරන සේක් නම් මෙන්න මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණෙන විට මම ඈ අමතා කරුණාකර මට වතුර ටිකක් බීමට ඔබේ කලය ඇල කරන්නයි කියන්නෙමි. ඔබල් පොන්න ඔබේ ඔටුවන්ටද මම වතුර අදින්නෙමි කියා යම් කන්‍යාවක් මට කියන්නේද ඒ තැනැත්ති සමිඳුරන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයාට නියම කළ බිරිඳ වේවායි මම සිතුවෙමි. මෙලෙස මා සිතූ විගසම පුදුමයකි. රෙබෙකා කලය උරහිස මත තබා පැමිණියාය. ඇල් ළිඳට බැස වතුර අදින විට කරුණාකර මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නයි කීවෙමි. ඈද කඩිනමින් කලය ඇල කර බොන්න මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි කීවාය. මෙසේ මා බියවයින් පසු එය මගේ ඔටුවන්ටද වතුර දුන්නාය. පසුව මම ඔබ කාගේ දියණියක් දැයි ඇසීමි. ඈද මම නාහෝරගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි කීවට මම ඈගේ නාසයට මුදුවද අත්වලට වලලුද දැමීමි. ඉන්පසු
මම හිස නමා සමිඳුරන් වහන්සේට නමස්කාර කෙලිමි. හැරත් මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරියගේ දියන ලැබෙන පිණිස මා යන මග ගෙන ගිය ඔහුගේ දෙවි සමිඳුරන් වහන්සේට ප්‍රශංසා කෙලිමි. දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්නට කැමති නම් මට එසේ කියන්න. අකමැති නම් එයද කියන්න. එවිට කුමක් කළ යුතුදැයි මම තීරණය කරමි. එවිට ලාබන් සහ බෙතුවෙල් පිළිතුරු දෙමින් මේ සමිඳුරන් වහන්සේකින් පැමිණි දෙයකි. කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නොපුළුවන. මෙන්න රෙබෙකා ඔබ ඉදිරියේ සිටී. ඇය රැගෙන යන්න. සමිඳුරන් වහන්සේ වදාළ ලෙස ඇය ඔබේ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේවායි කීහ. ඔවුන්ගේ මේ වචන ඇසූ විට ආබ්‍රහම්ගේ මෙහෙකරුවා පසඟ පිහිටුවා සමිඳුරන් වහන්සේට නමස්කාර කළේය. තවද ඔහු රන් රිදී ආභරණද වස්ත්‍රද රැගෙන රෙබෙකාට ප්‍රදානය කළේය. ඇගේ සහෝදරයාට හා මවටද වටිනා තෑගි භෝග දුන්නේය. ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කාබී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැගිටි පසු ඔහු කතා කොට මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නේ කීය. එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින් තරුණිය අප සමග තව ටික දිනක් අඩු ගානේ 10 දිනක්වත් සිටියාවේ. පසුව ඈට යත හැකියයි පිළිතුරු දුන්හ. ඒත් මෙහෙකරුවා ඔවුන් අමතා මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කළේ සමිඳුරන් වහන්සේය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නේ කීය. එවිට ඔහු අපි තරුණිය කැඳවා ඇකින් විමසුමුයි පිළිතුරු දුන්හ. ඔවුන්ද රෙබෙකා කැඳවා ඔබ මේ මිනිසා කැටුව යන්න කැමතිදැයි ඇසූ විට කැමතියයි ඈ උත්තර දුන්නාය. ඉන්පසු ඔහු තම සොහොයුරිය වන රෙබෙකාද ඇගේ කිරිමවද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිසද පිටත් කර යවූහ. මෙසේ යන විට ඔහු රෙබෙකාට ආසිරිපතමින් අපේ සොහොයුරිය වන ඔබ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත්වා. ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැර ගනිත්වායි කීහ. ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැගිට උටුවන් පිට නැගී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ. එකල නේගෙ ප්‍රදේශයෙහි පදිංචිව සිටි ඊසාක් ලහයි රෝයි නම් ස්ථානයේ ලින්දාසල පාලුකරයට පැමිණ සිටියේය. ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින් හිස ඔසවා බලන විට ඔටුවන් දුටුවේය. රෙබෙකාද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවාය. එවිට ඈ ඔටුවා පිටින් බැස මෙහෙකරුවා අමතා අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක්දැයි විචාලාය. ඔහුද පිළිතුරු දෙමින් ඒ මාගේ ස්වාමියායයි කීය. එවිට ඈ සලුවගෙන මුහුණ වසා ගත්තාය. මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසීය. ඊසාක්ද රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනවිත් ඇය සරණ පවා ගත්තේය. ඈ ඔහුගේ බිරිඳ වූවාය. ඔහු ඇයට ප්‍රේම කළේය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත්විය.